Made in Sri Lanka යුගයක් රට ලෝකෙට යන නව ගමනක් අපිමයි ඒ ගමනට සවියක් Made in Sri Lanka යුගය බිහි කිරීමට කෘෂි වැවිලි දීවර මැටි බති පිත්තල ඇතුළු අනෙකුත් කර්මාන්තවල නියුතු ඔබ වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ උපදේශනයේ සහ තාක්ෂණික සහාය ඇතිව මහජන බැංකුව හඳුන්වා දෙන Made in Sri Lanka ණය ව්‍යාපෘතියට ඔබත් අදම අයදුම් කරන්න. වැඩි විස්තර සඳහා 0112 481 356 මතන්න. ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවක. මහජන බැංකුව හඳුන්වා දෙන Made in Sri Lanka ණය ව්‍යාපෘතියට ඔබත් අදම අයදුම් කරන්න. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. නෙදර්ලන්ත තානාපතිනිය සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්. රාජ්‍ය ආයතනවල ප්‍රචාරණ අයවැයෙන් 25% රාජ්‍ය මාධ්‍යවලට. 20 වෙනි සංශෝධනයේ අඩුපාඩු සහ සංශෝධන සඳහා අවස්ථාව. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සම්මාන දෙකක්. රජයේ ඉඩම් විවිධ පුද්ගලයන් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නතර කිරීම සඳහා නව නීති සකස් කිරීමට රජයේ අවධානය. දකුණු ආසියාවේ ඉහළම වායුගෝලීය ගුණාත්මක බවක් සහිත රට බවට ශ්‍රී ලංකාව පත්වේ. ක්‍රීඩා පාසල් සඳහා නව චක්‍රලේඛයක්. ඇමරිකාවේ ඔරිගන් ඇතුළු ප්‍රාන්ත රැසක ලැව්ගිනි තවදුරටත්. ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ග්‍රීජ් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි. එම හමුව අරලියගහ මන්දිරයේදී අද පැවැත්වින. මහමැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් කළ ඇය COVID-19 වසංගත තත්ත්වය පාලනය කළ ආකාරය පිළිබඳව ප්‍රශංසා කළාය. එහිදී අනතුරට පත් නිව් ඩයමන්ඩ් තෙල් නෞකාවේ සිටි නෙදර්ලන්ත විශේෂඥයන් පිළිබඳව විමසූ අග්‍රාමාත්‍යවරයා දෙරටේ සමුද්‍රීය විශේෂඥයන් අතර පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඒ අනුව අත්දැකීම් බහුල නෙදර්ලන්ත සමුද්‍රීය විශේෂඥයන්ගේ දැනුම මෙරට සමුද්‍රීය විශේෂඥයන්ට ලබා දීමට නෙදර්ලන්ත දූත පිරිස එකඟතාව පළ කළහ. සේවා අංශය සහ ඒකාබද්ධ බහුභෝග කෘෂිකර්මාන්තය අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ. රාජ්‍ය හා අර්ධරාජ්‍ය ආයතනවල දැන්වීම් හා ප්‍රචාරක අයවැයෙන් 25% වටිනාකමකින් යුත් ප්‍රචාරණ වැඩසටහන් රාජ්‍ය මාධ්‍ය ආයතන මගින් අනිවාර්යෙන් ප්‍රචාරය කිරීම පිණිස කැබිනට් අනුමැතිය හිමි වෙයි. රාජ්‍ය මාධ්‍ය ආයතන රාජ්‍ය අයවැයට බරක් නොවන ලෙස පවත්වාගෙන යාමට හැකිවන පිණිස මෙම තීරණයගත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ සීමා සහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම් යන රාජ්‍ය මාධ්‍ය ආයතන මගින් එම ප්‍රචාරණ වැඩසටහන් ප්‍රචාරය කළ හැකිය. කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කීවේය. රාජ්‍ය මාධ්‍ය ආයතනයන් රජයේ අයවැයට බරක් නොවන ලෙස පවත්වාගෙන යාමට හැකිවන පරිදි සියලුම රාජ්‍ය සහ අර්ධරාජ්‍ය ආයතනවල දැන්වීම් සහ ප්‍රචාරක අයවැයෙන් 25%ක වටිනාකමකින් යුත් ප්‍රචාරක වැඩසටහන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ සීමා සහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම රාජ්‍ය මාධ්‍ය ආයතනවලට අනිවාර්යෙන්ම ප්‍රචාරය කිරීම සඳහා ඉදිරිපත් කරන යෝජනාවට අනුමැතිය ලබා දීලා තියෙනවා. කියන්නේ 25%ක් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට 75%ක් පෞද්ගලික අංශයේ සියලුම ආයතනවලටත් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීලා තියෙනවා. 20 වෙනි සංශෝධනයේ අඩුපාඩු සහ සංශෝධනය කළ යුතු කරුණු ඇතනම් ඊට අවස්ථාවක් ලැබෙන බව සබන් කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.
මෙම සංශෝධනය සම්බන්ධයෙන් සමාජයේ විද්වත් පිරිස් දක්වන අදහස් පිළිබඳව මාධ්‍යවේදියෙකු රජයේ ස්ථාවරය විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීවේය. ගැසට් මගින් එය ප්‍රසිද්ධ කර ඇති බැවින් අදහස් දැක්වීමට සති දෙකක කාලයක් ලැබෙන බව ඔහු පැවසීය. ඉන් අනතුරුව අධිකරණ අමාත්‍යවරයා එය පාර්ලිමේන්තුවේ සභාගත කරනු ඇත. මෙහි ඇති ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ලක්කර සතියක කාලයකින් පසු ජනතා අදහස් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කමිටු අවස්ථාවේදී සලකා බලමින් අවශ්‍ය සංශෝධන ගෙන එන බව අමාත්‍යවරයා සඳහන් කළේය. බ්‍රහස්පතින්දා අපි ගැසට් මගින් ප්‍රසිද්ධ කරනවා. ඊට පසු ලැබෙන සති දෙකට ආචාර්ය මහාචාර්යවරු පමණක් නෙවෙයි විරුද්ධ පක්ෂයත් අදහස් දක්වනවා. සාමාන්‍ය ජනතාව අදහස් දක්වනවා. අපේ පෞද්ගලිකව තම තමන්ගේ මතයන් විවිධාකාරයෙන් විවිධ අදහස් දක්වනවා. මේ සති දෙක දීලා තියෙන එකට තමයි. මේ අපේ ක්‍රමයේ තියෙන ඉතා සාධනීය ලක්ෂණයක් නීතියක් සම්මත වීමට කලින් ජනතාවගේ අදහස් දක්වන දුන අවස්ථාව. ඊළඟට දේශපාලනික ප්‍රශ්න එක පැත්තකින් පෙන්නනවා. නෛතික ප්‍රශ්න තව පැත්තකින් පෙන්නනවා. ඊළඟට සති දෙක සම්පූර්ණ වුණාට පස්සේ අපේ අධිකරණ ඇමතුමා මේක පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. ඒක අපි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ගන්නවා. ඒකට කියනවා පළමු වර කියවීම කියලා. ඊට පසු සතියක කාලයක් දෙනවා මේ තියෙන ව්‍යවස්ථානුකූලත්වය ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරි අභියෝග ලක් කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණය එතකොට පරීක්ෂා කරලා අනිවාර්යෙන් කොහොමත් මේක 3/2 බහුතර කැමැත්තෙන් සම්මත විය යුතුයි. කුමන වගන්ති වලට ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා නම් වෙන්නේ කුමන වගන්ති වලට කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා. ජනතා අදහස් ශ්‍රේෂ්ඨාධිකරණය අදහස් සියල්ල කමිටු අවස්ථාවේදී සලකා බලා සංශෝධනය කරන ආණ්ඩුවට අවස්ථාව තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයට විශේෂ සම්මාන දෙකක් පිරිනමයි. ශ්‍රී ලංකාව මවගින් දරුවාට HIV සම්ප්‍රේෂණය වීම තුරන් කළ සහ රුබෙල්ලා වෛරසයෙන් තොර රටක් ලෙස පිළිගනිමින් මෙම විශේෂ සම්මාන දෙක සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත ප්‍රදානය කර තිබේ. තායිලන්තයේ බැංකොක් නගරය කේන්ද්‍ර කරගනිමින් ඊයේ ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය රටවල 73 වන සැසිවාරයේ දෙවන දිනය වන අද එම විශේෂ සම්මාන දෙක වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේදී පිරිනමා තිබේ. මෙම සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවල් 11ක අමාත්‍යවරු ඇතුළු නියෝජිතයෝ සහභාගී වී සිටිති. ගම සංවර්ධනය කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට විශාල කාර්යභාරයක් කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සමුළුවකට කොළඹදී අද එක්වමින් අමාත්‍යවරයා මේ බව කීවේය. රජයේ ඉඩම් විවිධ පුද්ගලයන් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම වහාම නැවැත්විය යුතුය. ඊට අදාළ නව නීති සකස් කිරීම සඳහා ඉඩම් අමාත්‍යාංශය සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන බව චමල් රාජපක්ෂ මහතා පැවසීය. අඩු ආදායම්ලාභීන් සඳහා රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනේදී පෞද්ගලික හිතවත්කම් පසෙකලා සුදුසන්ට එම අවස්ථාව ලබා දිය යුතුය. ඒ පිළිබඳව ග්‍රාම නිලධාරීන් දැනුවත් කරන්නයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. සංවර්ධන කෘෂි ඇතුළු ශේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ග්‍රාමීය ආර්ථිකය ගොඩනැංවීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතුය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ නවීන තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයක් ඉදිරියේදී ඇති කෙරේ. මහජන ගැටලු විසඳීම සඳහා කඩිනම් හා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුව හඳුන්වා දෙන මේඩ් ඉන් ශ්‍රී ලංකා ණය ව්‍යාපෘතියට ඔබත් අදම අයදුම් කරන්න. වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නිවේදන 6ක්, රේගු ආඥා පනත යටතේ නිවේදන 3ක් සහ ආදායම් සංරක්ෂණ පනත යටතේ ආඥා 6ක් පාර්ලිමේන්තුවේදී දැන් විවාදයට ගැනේ. විවාදයට එක් වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ගත වූ කෙටි කාලය තුළ රජයෙන් ඉටුවිය යුතු යුතුකම් විශාල ප්‍රමාණයක් ඉටු කොට ඇතැයි කීවේය. බදු විශාල ලෙස අඩු කර ඇත. පොහොර නොමිලේ ලබා දී තිබේ. අඩු ආදායම් ලාභීන්ටද උපාධිධාරීන්ටද රැකියා ලබා දී ඇත.
මේ රටේ ගොවි ජනතාවට කාලයක් තිස්සේ ඉල්ලාන සිටියා වී වලට නියම මිල ලැබෙන්නේ නැහැ කියලා. වී කිලෝ එකක් රුපියල් 50කට ගන්න රජය තීන්දුව කරා. ඒ වගේම ගොවිතැන් වලට අද විශාල උනන්දුවක් ගොවි ජනතාවගේ තියෙනවා. අනවශ්‍ය විදියට අපි හාල් ගේන්න ගියේ නැහැ පිට රටින්. මේ රටේ වගා කරන්න පුළුවන් කිසිම දෙයක් පිට රටින් ගේන්නේ නැහැ කියන තාම හොඳ ප්‍රතිපත්තියක අපේ ආණ්ඩුව ඉන්නවා. ඒ වගේම ගොවි ජනතාව උනන්දු කරවන්න සහතික මෙලක් දීලා තියෙනවා අතිරේක භෝග වර්ග 15කට. අපේ ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් උඩ හැම ග්‍රාම සේවා වසමකට නිවසක් ලබා දීමේ වැඩසටහන යටතේ ලක්ෂ 6ක් ආධාර මුදලක් ලබා දීලා වටිනා ගෙවල් 12000ක් පළවෙනි අවුරුද්දේ හැදෙනවා. හැම ග්‍රාම සේවා වසමකටම මේ මුදල ලබා දෙනවා. ඉතින් මේ වගේ අපි විශාල වැඩ කොටසක් මේ මාස 9යි 10යි මැතිවරණත් තියලා කොරෝනාව සංකේතනම් මොන දීලා සහරාංගේ බෝම්බ සිද්ධියේ තුවාල හොඳ වෙන්නත් කලින් තමයි අපි ආණ්ඩුව ලබා ගත්තේ. මේ සියල්ලටම මොන දීලා අපි සාර්ථක ගමනක් යනවායි කියන එක කියන්න ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කරමින් මෙරට කාන්තාවන් සෑම ශේෂ්ත්‍රයකින්ම ඉදිරියෙන් සිටින බව පැවසුවාය. සෑම කාන්තාවක්ම තම නිවස තුළ විශාල කාර්යභාරයක් ඉටු කරයි. කාන්තාවන් රටේ සංවර්ධනයට ලබා දෙන දායකත්වය පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතු ඇතැයි ඇය ප්‍රකාශ කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා විවාදයට එක්වෙමින් ජනතා ප්‍රශ්න විසඳීමට රජය පියවරගෙන ඇතැයි කීවේය. ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ශක්තිය ඊට ලබා දී තිබේ. ඒකීයභාවය ආරක්ෂා කරන සංශෝධනවලට සහාය දෙන බව ඔහු පැවසීය. කොවිඩ් වසංගතය හමුවේ රට ගොඩනැගීම සඳහා දූරදර්ශී වැඩපිළිවෙලක් ජනාධිපතිතුමා ක්‍රියා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා කීවේය. අපනේන කෘෂිකර්මාන්තයට ජීවයක් ලබා දීමට ක්‍රියාමාර්ග ගෙන තිබේ. දේශීය කර්මාන්ත නගා සිටුවීමට පියවරගෙන තිබේ. අද ලෝකය නව සාමාන්‍යකරණයට ලක්වෙමින් තිබෙනවා. අතිගල ජනාධිපතිතුමා දියත් කරපු වැඩපිළිවෙලත් ඒ වගේම වත්මන් ආණ්ඩුව ත්‍රිවිධ හමුදාව ඇතුළු සමස්ත රාජ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් සෞඛ්‍යයෙන් පෝෂණය වෙච්ච ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි සියලු දෙනා කරපු මේ මහඟු කැපකිරීම වල ප්‍රතිඵලයක් වශයෙන් අපිට පුළුවන් වෙලා තිබෙනවා රටක් වශයෙන් අද ඒ අභියෝගය ජයග්‍රහණය කරලා නව සාමාන්‍යකරණයට ලක්වුණු ලෝකයේ ඉදිරි පෙළ රටක් වශයෙන් අපේ සාමාන්‍ය කටයුතු කරගෙන යන්න තත්ත්වයක් අද අපිට ඇති කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා අපි හැමදාම ආධාර බලාපොරොත්තුෙන් හිටියා. දැන් අපි අපේ රට ගොඩනැගීම සඳහා සියලු ජාතීන් එකතේ ඒකරාශී වෙලා මේ රට ගොඩනැගිය යුතුයි. ඒ සඳහා හොඳම වටපිටාවක් දැන් සකස් වී ඇතයි කියලා විශ්වාස කරමින් ඒකට හැම දෙනාම අපි ඒකරාශී වෙමු. අත්වල බැඳගනු. පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා විවාදයට එක්වෙමින් තාක්ෂණ යුගයට යන රටක් ගොඩනැගිය යුතු බව පැවසීය. දේශීය ආර්ථිකය ගොඩනැගිය හැකි පිරිසක් රටට අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේ සිට පාර්ලිමේන්තු රැස්වීම් කාලවේලාවේ වෙනසක් කිරීමට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ඒ අනුව ලබන 22 වෙනිදා සිට පාර්ලිමේන්තු රැස්වීම් පෙරවරු 10ට ආරම්භ කර පස්වරු 5:30ට අවසන් වෙයි. පස්වරු 4:30 සිට පස්වරු 5:30 දක්වා සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වේ. එමෙන්ම 9 වෙනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළව පාර්ලිමේන්තු ප්‍රශ්න ඇසීමද ලබන 22 වෙනිදා සිට ආරම්භේ. පෙරවරු 10 සිට පෙරවරු 11 දක්වා කාලය ඒ සඳහා වෙන්වේ. ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම එම පාසල්වල පරිපාලන හා මුල්‍ය කටයුතු මෙන්ම සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කෙරේ. අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සියලු පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි ක්‍රීඩා පාසල් 25ක් ස්ථාපිත කර තිබේ. එම පාසල් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සියලු ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පසුගියදා පැවැත්වින. එම හමුවේදී ගත් තීරණයට අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ. ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම 8 වෙනි ශ්‍රේණියෙන් ආරම්භ කෙරේ. සම්මුඛ පරීක්ෂණ මගින් ඒ සඳහා සිසුහු තෝරා ගැනිති. එහෙත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් සමතුන්ගෙන් 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව පූර්ණය වීම නිසා ක්‍රීඩා පාසල් වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී ගැටලු මතුවේ.
එම ගැටලුවලට විසඳුම් ලෙස සෑම ක්‍රඩා පාසලකම 8 වෙනි ශ්‍රේණිය සඳහා වෙනමම පන්තියක් ආරම්භ කිරීමට මෙම චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබේ. එම පාසල්වල සංවර්ධන කටයුතු ත්‍රිවිධ හමුදාවේ විශේෂ සහාය ඇතිව ඉදිරියේදී සිදු කෙරේ. සිල්රිදී නඩුව සම්බන්ධයෙන් වරදකරුවේ වසර 3ක සිරදඬුවම් නියම වී අප මත මුදා හැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ අභ්‍යාචනාධිකරණය හමුවේ අද යලි විභාගයට ගැනින. කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මින්ගෙන් සමන්විත අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම විභාගය පැවැත්වින. එය වැඩිදුර විමසීම ලබන 16 වෙනිදා තෙක් කල් තැබින. ලෝක සියදි විහානි කර ගැනීම වැළැක්වීමේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධාන කළ වැඩසටහනකට සහාය දැකූ විශේෂඥ වෛද්‍යවරුන්ට මනෝවිද්‍යා උපදේශකවරුන්ට හා කතිකාචාර්යවරුන්ට ප්‍රණාමය පුද කෙරේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඇතුළු මාධ්‍ය ආයතන ඒ සඳහා ලබා දුන් සහාය ශ්‍රී ලංකා සුමිත්‍රයෝ විශේෂ ඇගීමකට ලක් කරයි. මීළඟට ප්‍රමුඛ පුවත. කෘෂි වැවිලි දීවර මැටි බතික් පිත්තල ඇතුළු අනෙකුත් කර්මාන්තවල නියුතු ඔබ වෙනුවෙන් මහජන බැංකුව හඳුන්වා දෙන මේඩ් ඉන් ශ්‍රී ලංකා ණය ව්‍යාපෘතියට අදම අයදුම් කරන්න. වැඩි විස්තර 0112 ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. යේල් සහ කොලම්බියා යන ඇමරිකානු විශ්වවිද්‍යාල දෙකේ පර්යේෂකයන් නිකුත් කළ 2020 පාරිසරික කාර්යසාධන දර්ශකයට අනුව දකුණු ආසියාවේ ඉහළම වායුගෝලීය ගුණාත්මක බවක් සහිත රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පාරිසරික කාර්යසාධනය අතින් ලොව 109 වන ස්ථානයේ පසුවෙයි. ශ්‍රේණිගත කිරීමට අදාළ ලකුණු 39ක් ශ්‍රී ලංකාව ලබාගෙන තිබේ. සෙසු දකුණු ආසියාතික රටවල් හා සැසඳීමේදී එය ඉහළ තත්වයකි. කලාපයේ සෙසු රටවල් හා සැසඳීමේදී වායුගෝලීය ගුණාත්මක බව හොඳින් පවත්වා ගැනීම මගින් වායු දූෂණය හා බැඳුණු රෝගාබාධ හා වෙනත් සෞඛ්‍යමය සංකූලතා මගහරවා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයිද එම වාර්තාවේ දැක්වේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තිය හඬ අවධානය පිණිසයි. ආර්ය කිරි ගුවන් සවාරි උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනයේ කපා යවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. වැඩි විස්තර ආර්ය මිල්ක් Facebook පිටුවෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. ලබන සෙනසුරාදා රාත්‍රී 10 සිට පසුදා පෙරවරු 10 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයීමත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. මහ කොළඹ ජල හා අපජල කළමනාකරන වැඩිදියුණු කිරීම ආයෝජන වැඩසටහන යටතේ බෙදා හැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් ඊට හේතුවයි. අඹතලේ සිට එලිහවුස් දක්වා ජලය සැපේන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ නඩත්තුවක්ද එදින සිදු කෙරේ. කොළඹ 10, 11, 12, 13, 14 සහ 15 ජල සැපයීම අත්හිටුවන ප්‍රදේශ වෙයි. ආර්ය කිරි ගුවන් සවාරි උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනයේ කපා යවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. විස්තර වෙළඳ මහතුන්ගෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. හැම සමාගමකටම එහෙම වෙන්න බෑ. පීපල්ස් ලීසිං වෙනස් වෙන්නේ එතනදී. ජනහද හඳුනන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. අයථා වාහන ගනුදෙනුවක් සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ් මහතා අධිකරණය හමුවේ වැරදිකරුවෙයි. විදේශයන්ගෙන් පරිත්‍යාග ලෙස ලැබුණ සුකෝභෝගී වාහන අයථා ගනුදෙනුවක් මගින් මිලට ගැනීමේ චෝදනා ඔහුට එල්ල වී තිබේ. පසුගිය මාර්තු මාසයේ ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණ. ඇමරිකාවේ ඔරිගන් ඇතුළු ප්‍රාන්ත රසක ලැව්ගිනි තවදුරටත් පැතිර යමින් පවතී. ලැව්ගිනි හේතුවෙන් ඔරිගන් ප්‍රාන්තයේ පුද්ගලයෝ 3 දෙනෙක් මිය ගියහ. වොෂින්ටන්හි පුද්ගලයෙකු ගින්නකට හසුවීමෙන් මිය ගොස් තිබේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ පුද්ගලයන් 3 දෙනෙකුද මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රාන්තයේ බොහෝ පිරිසකට සිය වාසස්ථාන අහිමි වී ඇත. ජපානයේ හිරෝෂිමා නගරයේ නිල සංචාරයක නිරතවීමට තමා ලබන වසරේ අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා පවසයි. ඔහු ජපානයේ මාධ්‍ය සමග ඔන්ලයින් ඔස්සේ ඊයේ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව කීවේය. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය මේක ඇත්තටම ලේසින් කතාවක් නෙමේ. හොස්පිටල් එකක් කියන්නේ අපි වෙනුවෙන් තියෙන තැනක්. හොස්පිටල් වල පහසුකම් වැඩි කරලා හොස්පිටල් හදලා දහස් ගාණක මිනිස්සුන්ගේ ජීවිත සුවපත් කරනවා කියන්නේ ඒකම ඇතිනේ. හැම සමාගමකටම එහෙම වෙන්න බෑ. පීපල්ස් ලීසිං වෙනස් වෙන්නේ එතනදී. ජනහද හඳුනන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. කලක් තිස්සේ තංගල නගරයේ පවත්වාගෙන යන හම්බන්තොට දිස්ත්‍රික් පරිසර කාර්යාල මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණය ස්ථාපනය කෙරේ. පසුගියදා පැවති හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එම තීරණයට එළඹ තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන කාර්යාල පවත්වාගෙන යන්නේ මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ. ජනතාවගේ අවශ්‍යතා එකම ස්ථානයකදී සපුරාලීමට එමගින් පහසුකම් සැලසේ. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික් පරිසර කාර්යාලයේද එම සංකීර්ණය ස්ථාපිත කිරීමට ඇමති මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. ක්‍රීඩා පුවත්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන 19 වෙනිදා ආරම්භයි. එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ සාජා අබුඩාබි සහ ඩුබයිහිදී තරඟ පැවැත්වේ. කණ්ඩායම් 8ක් මෙවර තරඟාවලියට එක් වෙති. සමාරම්භක තරගය මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරමින් තරග පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. ඔබේ සිහින සවි බලගන්වන්න රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7% වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක් ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ළඟා වන්න. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. තල්හා කිතුල් කර්මාන්ත වැඩි දියුණු කර එමගින් විදේශ විනිමය උපයා ගන්නා බව රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා කියයි. තල් නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් තල් සංවර්ධන මණ්ඩලය මේ වන විට ආරම්භ කර තිබේ. ඒ යටතේ වෙන්නපුව ප්‍රදේශයේදී තල් නිර්මාණ එළිදැක්වීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වින. වෙන්නපුව ප්‍රාදේශීය සභාවේ සහයෝගය ඇතිව මණ්ඩලය එය සංවිධානය කර තිබෙන. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. තවත් බලා සිටීම අවසන්. මේ සතුට නැවත අත්විඳීමට කාලයයි. ජයග්‍රහණී රේඛාව නැවත ඇඳීමට කාලයයි. ඔබේ අධිරාජ්‍යය නැවත ගොඩනැගීමට කාලයයි. ඔබේ ව්‍යවසායික අභිලාෂයන් තෘප්තිමත් කිරීමට කාලයයි. NSB Wings සමග ඔබේ සිහින සවි බලගන්වන්න. රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7% වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක් ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ළඟා වන්න. වැඩි විස්තර ළඟම ජාතික ඉදිරි කිරීමේ බැංකුව ශාඛාවෙන්. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. අන්තර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය ආරම්භ කළ බිම්මල් වගාව බෙහෙවින් සාර්ථක වෙයි. පොකුරු ගම්මාන වැඩසටහනට සමගාමීව එම කාර්යාලය ලුණුගම් වෙහෙර අම්බලන්තොට සහ මයුරුපුර යන ප්‍රදේශවල බිම්මල් වගා ගෘහ 58ක් පවත්වාගෙන යයි. දෙනිය මාමඩල බඳගිරිය විරවිල
ලුණුම යන පොකුරු කම්මාණවල ගොවි පවුල් 600ක් පමණ ව්‍යාපාරික මට්ටමින් බිම්මල් වගාව සිදු කරති. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. CIB ජනජය වාසනා බාලස්සුන අධියර ඇරඹුණා. අගෝස්තු 24 වෙනිදා සිට සැප්තැම්බර් 13 දක්වා 40% දක්වා වටම්. අදම CIB එන්න. පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වරින් වර පැයට කිලෝමීටර් 60ත් 70වත් අතර මට්ටමකට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද පැයට කිලෝමීටර් 60ත් 65 අතර මට්ටමකට ඉහළ යා හැකිය. එම නිසා එම මුහුදු ප්‍රදේශ වරින් වර රළු වෙයි. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද වරින් වර පැයට කිලෝමීටර් 50ත් 55 අතර මට්ටමකට ඉහළ යා හැකි බවත් එවිට එම මුහුදු ප්‍රදේශද තරමක් රළු විය හැකි බවත් දෙපාර්තමේන්තුව කියයි. පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 25-30 අතර මට්ටමකට ඉහළ යා හැකිය. ඒ පිළිබඳව අවධානයෙන් පසුවන්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. CIB ජනජය වාසනා බාලස්සුන අධියර ඇරඹුණා. අගෝස්තු 24 වෙනිදා සිට සැප්තැම්බර් 13 දක්වා 40% දක්වා වටම්. අදම CIB එන්න. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. නෙදර්ලන්ත තානාපතිනිය සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්. රාජ්‍ය ආයතනවල ප්‍රචාරණ අයවැයෙන් 25%ක් රාජ්‍ය මාධ්‍යවලට. 20 වෙනි සංශෝධනයේ අඩුපාඩු සහ සංශෝධන සඳහා අවස්ථාව. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සම්මාන දෙකක්. රජයේ නම් විවිධ පුද්ගලයන් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නතර කිරීම සඳහා නව නීති සකස් කිරීමට රජයේ අවධානය. දකුණු ආසියාවේ ඉහළම වායුගෝලීය ගුණාත්මක බවක් සහිත රට බවට ශ්‍රී ලංකාව පත්වේ. ක්‍රීඩා පාසල් සඳහා නව චක්‍රලේඛයක්. ඇමරිකාවේ ඔරිගන් ඇතුළු ප්‍රාන්ත රැසක ලැබුගිනි තවදුරටත්. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.